එක්ක මේ කතා කරන මොහොතේත් හිතවතුනි මතු අනාගතයේදීත් ඒ සේවය අපිට ලැබෙන නිසා ශනිදා අයිබෝන් තුළ අපි ඉඩකඩක් වෙන් කළා. බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ලංකා බණ්ඩාර මහතාට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ සැලසුම් හා නියාමන ගාමිණි ගුණවර්ධන මහතාට අධ්‍යක්ෂ ඉඩම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අයිබෝවන් සුබදැසනක් දෙදෙනාටම ශනිදා අයිබෝවන් වෙනුවෙන් අපි පිළිගන්නවා. ලංකා බණ්ඩාර මහත්මයාත් එක්ක මුලින් කතා කරන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට තියෙන්නේ ව්‍යාපාරයට තියෙන්නේ මෑත ඉතිහාසයක් නෙමෙයි දුර ඈත ඉතිහාසයක්. අපි මහවැලි ව්‍යාපෘතිය ගැන ව්‍යාපාරය ගැන කතා කරමු මුලින්ම. විශේෂයෙන්ම මේ වෙලාවේ අපේ ආලන්දේ අපිත් එක්ක සම්බන්ධ වෙන දුවදරුවෝ සියලු දෙනා උදේට මහවැලි ගඟ ගැන අහලා ඇති. සමහර විට මහවැලි ව්‍යාපාරය ගැන පුළුල් අවබෝධයක් නැතුව ඇති. මේ සාකච්ඡාවේ ආරම්භයක් විදිහට අපි බලමු මොකද මහවැලි සම්බන්ධන ව්‍යාපාරය කියන්නේ. මහවැලි සම්බන්ධන ව්‍යාපාර කියන්නේ මෙතෙක් ලංකාවේ සිදු දැවැන්තම බහුකාර්ය සම්වර්ධන යෝජනා ක්‍රමය. මේ ව්‍යාපාරයේ දිගු කාලීන සම්බන්ධ වැඩසටහනක් අවුරුදු 30ක නමුත් 80 දශකයේ මේ කඩනම් වුණා. 1970 ස්වභාවිකව ගමන් කරපු මහවැලි ගඟ පොල්ගොල්ල බරාජය හරහා උතුරට හරවමින් මේ දැවැන්ත සම්බන්ධන ව්‍යාපාරය අපි ආරම්භ කරා. පසුගිය දශක 5 තුළ මෙම ව්‍යාපාරය හරහා මහවැලි ජලාශ, මහවැලි ජල විදුලි බලාගාර, මහවැලි කලාප යන ආදී ඉදි කරමින් ජාතික ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් අපි ලබා දීලා තියෙනවා. ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දෙන එක තමයි තාම වටිනා කාරණාව. මේ ජාතික ආර්ථිකයට බැදිහත් වීමක් සිදු වුණා කියද්දි මේ ආර්ථික අර්බුදය ජය ගැනීමට මහවැලි අධිකාරිය ඉදිරි සැලසුම් ගැනත් අපිට ඒත් එක්කම කතා කරන්න පුළුවන් නේද? එහෙම ඉදිරි සැලසුමක් තියෙනවද ආර්ථිකයට බලපෑම් කරන්න පුළුවන් කියලා හිතනවා? ඇත්තෙන්ම සැලසුම් මත තමයි අපේ සංවර්ධකයන් අපි ක්‍රියාත්මක වෙන්නේ. සැලසුම් වලට එන්න ඉස්සෙල්ලා අපි කියන්නම් මේ පසුගිය දශක 5 තුළ ජාතික ආර්ථිකයට මොන වගේ සුවිශේෂ දායකත්වයක්ද මහවැලි අධිකාරිය මහවැලි ව්‍යාපාරයේ විදියට අපි දායක කරලා තියෙන්නේ කියලා. ඔබ ගත්තොත් විශේෂයෙන්ම මහවැලි ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය කරන ජල විදුලිය තුලින් ජාතික ආර්ථික විදුලි බල පද්ධතියට අපි වසර 50ක ප්‍රමාණයට සම්බන්ධ වෙලා තියෙනවා විදුලි බල නිෂ්පාදනයෙන්. ඒ අතර ප්‍රධාන ජල විදුලි බලාගාරවලට අමතරව කුඩා ජල විදුලි බලාගාර 50කට ආසන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ජල කළමනාකරණය කිරීමේ ලංකාවේ සුවිශේෂම ආයතනය තමයි මහවැලි අධිකාරිය කියන්නේ. මහවැලි අධිකාරිය ජලාශ සුවිශාල ජලාශවල රැස් කරන ජලය මනාව කළමනාකරණය කරමින් විවිධ අවශ්‍යතා සඳහා විශේෂයෙන්ම පානීය ජල අවශ්‍යතා, කුෂ්කර්ම අවශ්‍යතා, ඒ වගේ කර්මාන්ත ශාලා සඳහා ඊට පස්සේ සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ජනතාවට අවශ්‍ය ජලය බෙදා හැරීමේ කටයුතු කළමනාකරණය කරන ප්‍රධාන ආයතන. ඒ වගේම ඉඩම් අහිමි ජනතාව පදිංචි කළා මහවැලි ජනපද කරන ව්‍යාපාරය හරහා ඉඩමේ අයිතිය තහවුරු කළා ඔවුන්ගේ ජාතික ආර්ථිකයට ඔවුන්ගේ ශක්තිය එකතු කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මහවැලි ගඟ සහ ඊට අනුබද්ධිත අතු ගංගා 14ක් තියෙන මහවැලි සම්බන්ධ ව්‍යාපාරය එන්නේ ඉස්සෙල්ලා ගඟට ඕන විදිහට ගඟ ගියේ. නමුත් මහවැලිය ගඟ පාලනය කරලා මේ දැවැන්තව පසුගිය දශක කිහිපය පුරා සිදු මහා ගම්බතුර හානි අපි පාලනය කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ ව්‍යාපාරය හරහා තරුණ තරුණියන්ට විශාල වශයෙන් පිරකිරක්ෂා අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම කුෂිකර්මය සහ සත්ව නිෂ්පාදන අංශ වලින් ජාතික නිෂ්පාදනයේට සුවිශේෂ දායකත්වයක් අද වෙනකොටත් දෙන්නේ මහවැලිය. ඔබ දන්නවා ලංකාව සහලින් ස්වයං පෝෂිත වෙන්නේ මහවැලි ව්‍යාපාරය හරහා. විශේෂයෙන්ම අපි රට තුල නිෂ්පාදනය කරන්න පුළුවන් ආනයනයේ සීමා කරපු භෝග 12ක්ම නිෂ්පාදනය කරලා විදේශීය රටවල් වලට යන විනිමය අපි ආරක්ෂා කරනවා. මහවැලි ව්‍යාපාරය කියන්නේ රටක් ඇතුලේ රාජ්‍යයක්. අපි සාමාන්‍ය ප්‍රමාණය ගත්තොත් ලංකාවේ භූමි ප්‍රමාණයෙන් අපේ මහවැලි කලාප ප්‍රධාන සැලැස්මනු 13ක් තියෙනවා. ඉදිරියේදී මහවැලි එම් සහ එන් කලාප එකතු වෙනවා. ඒ අනුව ගත්තොත් ලංකාවේ භූමි ප්‍රමාණය ගැසටඩ් ඒරියා එක 150කට ආසන්න වෙනවා. නමුත් අපි සක්‍රීයව 3න් 1ක අපි වැඩ කරනවා. ඒතකොට මහවැලිය ව්‍යාපාරය ගැන මෙහෙම කිව්වොත් කාටත් තේරෙයි. ඔබ ගෙදර ගිහිලා විදුලි බුබුලක් දැල්ලුවොත් ඔබට මහවැලිය මතක් වෙන්නේ නැහැ සමහර විට. ඒක පිටිපස්සේ මහවැලිය ඉන්නේ. ඔබ ජල කරාමයක් කරුවොත් එතන වතුර එනවනම් එතන මහවැලිය සම්බන්ධයි. ඔබ සුපිරි වෙළඳ සංකීර්ණ වලට ගිහිලා ආහාර පළතුරු අතිරේක භෝග මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගත්තොත් අපේ සහෝදර ගොවිදන්තාවගේ නිෂ්පාදන තමයි එතනට එන්නේ. එහෙම කිව්වොත් තේරෙයි. ඒකයි මම කිව්වේ. ඊට පස්සේ ඔබතුමිය මතු කර ආර්ථික අර්බුදය. ඇත්තෙම ආර්ථික අර්බුදයක අපි ඉන්නේ. අපි කියනවා මේක බංකොලොත් වෙච්ච රාජ්‍යයක් කියලා. අපි හිතන්නේ මේක හොඳ අවස්ථාවක්. ඔබ දන්නවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ අලු දූවිලි වුණා. ජර්මනිය 2ට 3කට සීසීකට. නමුත් ඔවුන් ඒ අවස්ථාව ලබාගෙන ඒ අභියෝග ලබාගෙන සැලසුම් මත අද සම්බන්ධ රාජ්‍යයන් බවට පත් වෙලා තියෙනවා. මෙවැනිම සුවිශේෂ අවස්ථා මහවැලිය ශ්‍රී ලංකා
ලංකාවට හිමි වුණා විශේෂයෙන්ම සුනාමි ව්‍යසනයෙන් පස්සේ ඊට පස්සේ 30 අවුරුදු ජයග්‍රහණයෙන් පස්සේ සුවිශේෂ අවස්ථා අපිට මගහැරුණා. නමුත් ඊට වඩා සුවිශේෂම සම්දිස්ථානයක් තමයි මේ ආර්ථික අර්බුදය නිවැරදිව හඳුනාගෙන කළමනාකරණය කළා. නිවැරදි සැලැස්මක් මත ජාතික සැලසුම් මත අපි වෙනස් වුණොත් මේක තමයි හොඳම අවස්ථාව. අපි නොහිටින්න පුළුවන් ලංකාව නිදහස ලැබලා අවුරුදු 100 ගත වෙන 2048 දී ලංකාව සම්බන්ධ රාජ්‍යයක් කරා යන්න තියෙන හොඳම අවස්ථාව කියලා අපි හිතනවා. ඒ සඳහා මහවැලිය විදිහට අපි සූදානම් වෙලා ඉන්නේ සැලසුම් හදාගන්න. මහවැලි අධිකාරිය රටක් ඇතුළේ රාජ්‍යයක්. ගාමිණී මහත්මිය මේ ලංකා මහත්මයා මතු කරපු කාරණා තුල තිබුණා ඒ ඉඩම් ගැන කතාවක්. කඩිනම් ඉඩම් ඔප්පු බෙදා දීමේ වැඩසටහනක් මේ මොහොතේ ක්‍රියාත්මකයි. අපි ඒ ගැන දැනගන්න කැමතියි. විශේෂයෙන්ම අපි කතා කරොත් ඉඩම කියන්නේ දිගු කාලයක් තියෙන බැඳීමක්. මොකද ඉඩමක් ඊට කයිතිය පරම්පරා ගානක් ඉස්සරහට යන එක. හුඟක් වෙලාවට ඉඩමක් තමයි ගැටුම් වලටත් මූලික වෙලා තියෙන්නේ. ඒ හින්දා ඉඩමක නිවැරදි අයිතියක් දෙන එක ඉතා වැදගත්. විශේෂයෙන්ම මහවැලි අධිකාරියෙන් ඉඩම් අහිමි ගොවි පවුල් විශාල සංඛ්‍යාවක් 3,50,000ට වඩා ප්‍රමාණයක් ලංකාවේ පදිංචි කරලා තියෙනවා. ඉතින් මේ හැමෝටම අවශ්‍ය වෙනවා ඉඩමක නියම හිමිකමක් නැත්නම් අයිතියක්. එතකොට අපි ලංකාවේදී ඉඩමක අයිතිය කියන්නේ නිවැරදි හිමිකම කියන්නේ ඉඩම් ඔප්පුවක්. මේ ඔප්පුවක් අපි හැම ගොවියෙකුටම දීම ඉතා වැදගත්. මොකද ගොවියෙකුට තමන්ගේ දරුවට ඉඩමේ නියම අයිතිය දෙන්න පුළුවන් වෙන්නේ එයාට අපි ඔප්පුවක් දුන්නොත් තමයි. ඒ වගේම එයා ඉඩමේ යම් විශේෂ ව්‍යාපෘතියක් කරනකොට අවශ්‍ය ආයතන වල අනුමැතිය ගන්න පුළුවන් වෙන්නේ ඔප්පුවක් තියෙනකොට. ඒ වගේම එයාට ඉඩම යම් රජයේ බැංකුවකට හෝ වෙන තැනකට උගස් කරලා යම් මුදලක් ගන්න ඕන නම් ඒකට ඔප්පුවක් තියෙන්න මොකද ඉඩම සංවර්ධනය කරන්න. ඒ හින්දා මේ ඔප්පුව දීම ගැටුම් ඇති නොවෙන්න ඉතා වැදගත් කාර්යයක්. ඉතින් ඒ හින්දා තමයි අපි මේ මහවැලි අධිකාරියෙන් මේ පදිංචි කරපු ජනතාවට ජනපදිකයන්ට ඉතා ඉක්මනින් කඩිනමින් ඔප්පුවක් දීම වැදගත් වෙන්නේ. මේ වසරේදී අපේ ඉලක්කයක් තියෙනවා ඔප්පු 65000ක් පමණ මේ අපි ගොවි පවුලට දෙන්න. ඉතින් විශේෂයෙන්ම අපේ ගරු විශේෂ ඇමතුමා අපිව දැනුවත් කරා මේ ඉක්මනින්ම මේ ඔප්පු වැඩසටහනක් කරලා ඉතා ඉක්මනින් ජනතාවට ඔප්පු දෙන්න කියලා. එතකොට අපි එකම දවසකදී ජනතාවට ඔප්පු 15000ක් ලබා දීම. විශේෂයෙන් රටේ මේ පවතින තත්ත්වය අනුව ලොකු වියදමක් නොකර උත්සව නොකර අපේ ගොවි ජනතාවගේ නිවසටම ගිහිල්ලා අපේ නිලධාරීන් අතින් මේ ඔප්පුව ලබා දීමට සමන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් බොහෝ විට ලබන මේ තාවුණු දුරදී මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එකම දවසක් තුලදී ඔප්පු 15000ක් ඒ ජනතාවගේ ගෙවල් වලට ගිහින් දෙන අපේ කලාප දැනට ක්‍රියාත්මක වන කලාප 10 පුරා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේකෙදි විශේෂයෙන් රටේ තියෙන වර්තමාන ආර්ථික තත්ත්වය සලකලා අපි රටේ මුදල් වියදමක් නොකර අපි සාමාන්‍ය ක්‍රියාවලියක් කරා නමුත් කඩිනම් ක්‍රියාවලියක් කරා අපේ නිලධාරීන් ගාමිණී මහත්මිය මොහොතක් දෙන්න අපි වෙලා බලන්න. අම්රිතා සිත් සුවඳින් පිරේවා. ඔව් ගාමිණී මහත්මිය. අපේ නිලධාරීන් හරහා එකම දවසකදී ඔප්පු 15000ක් ජනතාවට ලබා දීමට ක්‍රියාත්මක කරනවා. මහවැලි වගා සංග්‍රාමය මේ ක්‍රියාත්මක වෙන්නේ මේ කෘෂිකර්මාන්තයේ අස්වැන්න වැඩි වැඩියෙන් ලබා ගැනීමේ අරමුණින් ජාතික ආර්ථිකයට කෘෂිකර්මාන්තය හා සත්ව පාලනයෙන් මහවැලි අධිකාරිය දායක වෙන්නේ කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්න කළොත් ඔබතුමාගේ පිළිතුර මොන වගේද? ඔය ප්‍රශ්නෙට එන්නේ ඉස්සෙල්ලා ඔබතුමා හොඳ ප්‍රශ්නයක් නැගුවා. ඒකට මට සාධාරණ කරන්න බැරුණා. මහවැලියේ සැලසුම මොකද්ද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කියලා. ඇත්තටම මහවැලියේ මේ ආර්ථික අර්බුදයේ ප්‍රධානම සාධකය තමයි ප්‍රධානම සාධකය ඩොලර්. එතකොට මහවැලියේ කෙටි කාලන සහ දිගු කාලන සැලැස්මක් තියෙනවා ජාතික ආර්ථිකයේ මේ අර්බුදයෙන් ගොඩ එන්න මහවැලි අධිකාරිය විදිහට. කෙටි කාලන විදිහට ගත්තොත් එimhe ඔබ දන්නවා මහවැලි කලාපවල විවිධ හැකියාවන් කුසලතාවන් සම්පත් තියෙනවා. ඒවා හඳුනාගල මහවැලි කලාප තුල අපනයන ගම්මාන ඉදිකිරීමේ සැලසුම අපි ක්‍රියාත්මක කරන උදාහරණ වශයෙන් ගත්තොත් එimhe අපේ තියෙනවා විසුතුරු මත්ස්‍ය කර්මාන්තය. ඒ වගේම කට් ෆ්ලවර්ස් කියන්නේ විසුතුරු මල් කර්මාන්තය. කජු කර්මාන්ත ඒවා දැන් දේශීය වෙළඳ පොළ ඉලක්ක කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර පැලතවන් ගොවිපළවල් ඒවත් තියෙනවා. ඔව්. එතකොට මේවා විශේෂයෙන් විදේශීය වෙළඳ පොළ ඉලක්ක කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය යටිතල පාසුකම් සානුබලයන් ලබා දීලා උන්ව දිරිමත් කරනවා ව්‍යවසායකයෝ බිහි කරනවා ඒ කලාපවල හඳුනාගත් ගම්මාන අපනයන ගම්මාන බවට පරිවර්තනය කළා යම්කිසි ඩොලර් ආදායමක් අපිට ගේනවා.
ඒ වගේම දැන් විශේෂම ඔබ දන්නවා විශේෂම දැවි තෙල් දහණයෙන් තමයි විදුලිය අපි නිෂ්පාදනය කරන්න විශාල වශයෙන් විදේශ විනිමය යනවා. එතකොට අපි දැන් මහවැලි අධිකාරිය විදියට මේ ව්‍යාපාරය ආරම්භයේදී 75%කට ආසන්න ප්‍රමාණයක් ජල විදුලි බලය නිෂ්පාදනය කරන අපි ජාතික ආර්ථිකයට. මේ වෙන විට ජල විදුලි බලය නිෂ්පාදන අමතරව අපි සූර්ය බල ශක්තිය නිෂ්පාදනය කිරීම ආරම්භ කළ තියෙනවා විශේෂයෙන්ම බී කලාපයේ සහ වලව කලාපයේ සෝලා ගම්මාන මෙම ශ්‍රේෂ්ඨයේ ආයෝජනය කිරීමට කැමැති ව්‍යාපාරිකෝ හඳුනාගෙන සූර්ය බල ශක්ති ව්‍යාපෘති මෙගාවොට් 2000ක් නිෂ්පාදනය කළ ජාතික ආර්ථිකයේ විදුලි බල පද්ධතිය එකතු කරන්න කඩන වැඩසටහනක් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ අපේ තරුණයෝ ඉන්නවා. ඒ කියන්නේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් යටතේ සූරු තාක්ෂණ කෘෂිකර්මාන්තය යටතේ ඊශ්‍රායලය වගේ නවීන කෘෂිකාර්මික ශිල්ප ක්‍රම තාක්ෂණ පාවිච්චි කරලා ඒක ඩිප් ඉරිගේෂන් ස්ප්‍රින්කල් ඊට පස්සේ පොලිටනල්ස් වගේ අලුත් තාක්ෂණ මේවලන් පාවිච්චි කරලා ඒ ශේෂ්ඨයට කැමති තරුණ තරුණියන්ට අවශ්‍ය ඉඩම් දීලා යටතල පාසුකම් දීලා දේශීය වශයෙන් නිෂ්පාදනයත් රට විදියට ගොඩ යන්න නම් නිෂ්පාදනය වැඩි කරන්න. ඔබතුමා සඳහන් කළේ මෙගාවොට් ප්‍රමාණය මොනතරම්ද? මෙගාවොට් 2000ක තමයි ඉලක්කයේ තියෙන. ඒක ක්‍රමවේද කීපයක් තියෙනවා. අපි දැන් වගා නොකරන මුඩුබිම් තියෙන මහවැලි බල ප්‍රදේශ තුල. ඒතකොට ඒ වගේ අපිට සෝලාර් පැනල් සවි කරලා සෝලාර් ගම්මාන ඇති කර දැන් අපි ආරම්භ කරලා තියෙන මේක තවදුරටත් පුළු කරන්න. ඒ වගේම අපේ ප්‍රධාන ඔබ දන්නවා රන්දිනිගල වික්ටෝරියා කොත්මල විශාල ජලාශ මේ ජලාශවල මතු පිට ජලය මත ලොකු පුෂ්ඨයක් තියෙනවා. ඒතකොට මේ පාවෙන විදුලි පැනල සවි කරන සෝලාර් ෆ්ලෝටින් සෝලාර් කන්සෙප්ට් එක. එතකොට මේකට ආයෝජකයෝ තෝරලා එතකොට අපිට මේ ඉලක්කය එතකොට අපි ජල විදුලිය නවතින්නේ නැහැ. ඊට පස්සේ අපි සූර්ය බල ශක්තිය ඒ වගේම දැන්ටත් අපි කරන කවුරුත් දන්න සී කලාපේ ඩැන්ඩ්‍රෝ කියලා දැව දහණය විදුලි බලය නිෂ්පාදනය කරන ඉදිරියේදී සුළං විදුලි බලය නිෂ්පාදනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එතන අපි මු අතන කතාවට කෘෂිකර්මයන් සහ සත්ව පාලනය. ඔව් පැහැදිලිව ගත්තොත් එහෙම ඔබ දන්නවා කෘෂිකර්මය සහ සත්ව නිෂ්පාදන තමයි දීවර හා සත්ව නිෂ්පාදන තමයි මේ දවස්වල මහවැලි අධිකාරියේ ප්‍රධානම ප්‍රමුඛම කාර්යය වෙලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම සත්ව නිෂ්පාදන දීවර හා සත්ව නිෂ්පාදන අංශය ගත්තොත් පසුගිය අවුරුද්දේ ඒක ප්‍රධාන අංශ 4ක් තියෙනවා. විශේෂයෙන්ම ජාතික දියර කිරි නිෂ්පාදනය. ඒ කියන්නේ දියර කිරි වලින් රට ස්වයං පෝෂිත කරන්න මහවැලි අධිකාරියේ කිරිගොවි සමිති පිහිටවල ජාතික ආර්ථික ශ්‍රේෂ්ඨ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මිර්ධිය මත්ස්‍ය නිෂ්පාදනය. මිර්ධිය මත්ස්‍ය නිෂ්පාදනය අදාළ දීවර සමිති ගොඩනගමින් මිර්ධිය මත්ස්‍ය නිෂ්පාදනය සඳහා කලාප සියලුම බලගන්වල අදාළ ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ බිත්තර නිෂ්පාදනය සඳහා ඒ වගේම විස්තෘත මත්ස්‍ය නිෂ්පාදනය ඒක දැන් පුළුල් කළ ජාත්‍යන්තර වෙළඳපොළටත් අපි මේව කරන කියන්න සතුටුයි. ගිය අවුරුද්දේ අපි සැලසුම් කරපු ඉලක්ක ඒ විදිහටම සාර්ථකව ඒ කියන්නේ කොවිඩ් වසංගතය තුල වුණත් මේ වෙලාව විශේෂයෙන් මට අමතක වෙන්න හන්ද කලින් කියන්න ඕනේ මේ සඳහා සුවිශේෂ නායකත්වය ලබා දෙන්නේ අපි විශේෂ භාර අමාත්‍ය ගරු රොෂාන් රන්සිංහ ගරු අමාත්‍යතුමාගේ නායකත්වය හා මඟ පෙන්වීම යටතේ වාරි මාර්ග අමාත්‍යතුමා ඒ වගේම ඊට අමතරව ක්‍රීඩා හා යෞවන කටයුතු ගරු අමාත්‍යතුමා ඒ වගේම අමාත්‍ය චිලේකම්තුමාත් ගෞරවය මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම මේ සමස්ත ක්‍රියාවලියට කලාප සිසාරා ක්‍රියාත්මක දැවැන්ත සම්බන්ධ ව්‍යාපෘතිවට ඍජු නායකත්වය ලබා දෙන වර්තමාන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල්තුමා කීර්ති ගොඩගම මැතිතුමා එතුමා ඇත්තෙන්ම විශේෂඥ කෘෂිකර්මා සත්ව පාලන ශේෂ්ත්‍රයේ ඒ ප්‍රතිඵල අපිට ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව භාණ්ඩාගාර ප්‍රතිපාදන දෙපාර්තමේන්තුව අපිට විශ්වාසය තියලා තියෙනවා මහවැලි අධිකාරිය පිළිබඳව. ඊට පස්සේ කෘෂිකර්මාංශය ගත්තොත් ඔබ දන්නවා අපිට රට තුල නිෂ්පාදනය කරන්න පුළුවන් භෝග 17ක් අපි ආනයනය කරා. එතකොට රජයේ තීරණය කරා පසුගිය වසරේ මේ ආනයනය කරන ඒවා සීමා කළා රට තුල නිෂ්පාදනය. ඒතකොට භෝග 17න් 12කට නායකත්වය ලැබුවා. විශේෂයෙන්ම බඩේරුගු සෝයාගල් වැඩිම දායකත්වය මහවැලි අධිකාරිය දෙන්නේ. ඒතකොට බීජවල ප්‍රශ්නයක් තිබ්බා. ඒ බීජ නිෂ්පාදනය කරට අපි මැදිහත් වුණා. දිගින් දිගට පාඩු ලැබපු මේ අපේ ගොවි පොළවල් තිබ්බ 17ක්. අධ්‍යක්ෂ ජනතුමා නායකත්වයෙන් ඒවා ලාභදායී බවට පත් කරා. ඒ වගේ කියන්න දේවල් ගොඩක් තියෙනවා. බොහොමයක් තියෙනවා. මොකද ලොකු සේවයක් කරන නිසා එදා මෙදා තුර ඉතිහාසය සහ ඉදිරි වැඩපිළිවෙල තුළ ඕනෑ තරම් කතා කරන්න පුළුවන්. මහවැලි කලාප 10ක් තිබෙනවා ගාමිණී මහත්මයා නේද? කලාප 10 ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? ඒ කලාප 10ක් මොකක්ද බෙදාගන්නේ? අපේ පරිපාලන රටාව පහසු වෙන්න තමයි අපි කලාප 10කට වෙන් කරලා තියෙන්නේ. මහවැලියේ මේ වෙන විට කලාප 10ක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් B කලාපය, C කලාපය, D කලාපය ඒ හැටියට කලාප 10ක් ක්‍රියාත්මක වෙනවා. ඒක කලාපයක් ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම කලාපේ ඉන්නවා නියමුවෙක් නේවාසික ව්‍යාපාර කළමනාකාර. නේවාසික ව්‍යාපාර කළමනාකාර තමයි ඒ කලාපයේ තියෙන සම්පූර්ණ සංවර්ධන කාර්යයන් සහ ඒ පරිපාලන කටයුතු මෙහෙවන්නේ. ඒකට එයා යටතේ තව නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාරවරුන්, කොට්ටාශ කළමනාකාරවරුන් අපේ කුඩා මේ තියෙන සංවිධානයක ඒක කළමනාකාරවරුන් ඉන්නවා. ඉතින් මේ මෙතන අපි හොඳ ව්‍යුහයක් තියෙනවා මහවැලියේ පරිපාලනයට සහ සංවර්ධනයට.
ඒකට ඇත්තටම මහවැලිය කියන්නේ බහුකාර්ය ව්‍යාපාරයක්. බහුකාර්ය කියන්නේ අපි ආර්ථික සමාජ සංවර්ධනයට අවශ්‍ය වෙන කෘෂිකර්මය, සමාජාර්ථික සංවර්ධනය, එතකොට තාක්ෂණයෙන් අවශ්‍ය ඉදිකිරීම, අලුත් පරම්පරාවලට රැකියාව ලබා දීම, එතකොට සත්ව පාලනය, මේ කියන හැමදේම එක වහලක් යටින් සිදු කරනවා මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය. එතකොට මේ හැම දෙයක්ම එක තැනකින් එකතු වෙලා සම්බන්ධීකරණය කරලා කඩිනම් සංවර්ධනයක් ඇති කරන්න මේ ප්‍රදේශයේ මෙහෙම කලාප ඇති කරලා මෙහෙම විවරයක් ඇති කරලා තියෙනවා. බොහොම පිළිවෙලට සියල්ල සිද්ධ වෙනවා. ඔව් සියල්ල. ඒ කියන්නේ ඊටාම සැලසුම් ගත ඊටාමත් පිළිවෙල ක්‍රියාදාමයක් තමයි මේකේ වෙන්නේ. දේශීය විදේශීය සංචාරකයන්ට හරි අපූරු අත්දැකීමක් ලබා දෙනවා මහවැලි අධිකාරිය මැදිහත් වෙලා. දැන් ඔබතුමා කලින් සඳහන් කළා මේ විදුලි බල්බයක් දැල්වෙන වෙලාවක, ජල කරාමයක් කරන වෙලාවක මහවැලි අධිකාරිය තමයි මේ පිටුපස්සේ ඉන්නේ. දැන් ජාතික ආර්ථිකයට ශක්තියක් වෙන්නේ කොහොමද මහවැලි අධිකාරිය කියන තැනදී මේ ඉලක්කගත සැලසුමක් නේ තියෙන්නේ 2025 වර්ෂය වෙනකොට යම්කිසි ඉලක්කයක් සපුර ගන්න මහවැලි අධිකාරිය දේශීය විදේශීය සංචාරකයන්ට දෙන මේ අපූරු අත්දැකීම ගැනත් අපි කතා කරන්න ඕනේ ලංකා මහත්මයා. ඇත්තම කිව්වොත් එimhe දැන් මහවැලි සංචාරක කර්මාන්තයක් තියෙනවා. මේ මහවැලි සංචාරක කර්මාන්තය හරහා විශේෂයෙන්ම මේ වෙනකොට මහවැලි සංචාර බංගලා 32ක් තියෙනවා. මේ 32න් 22ක්ම අපි නවීකරණය කරලා තියෙනවා. ඒතකොට මේ මහවැලි සංචාර බංගලා කියන්නේ විශේෂයෙන්ම සෝභා සෞන්දර්යයෙන් පිරි ඉතා මනරම් ස්ථානවල තමයි පිහිටලා විශේෂයෙන්ම දැන් කලාවැව මැද්දේ තියෙන අපේ මේ සංචාර බංගලයක නුවරඑළිය. අපේ ලංකාවේ දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 15ක මේ රාජකාරී කටයුතු කරනවා. එතකොට මේ ඔබට අපි විවෘත කරලා තියෙනවා. ඒක ඉතා සහනදායී මිලට අලුත් අත්දැකීමක් ලබාගෙන විශේෂයෙන්ම වන සම්පත, ඒ වගේම ප්‍රධාන මහවැලි ජලාශ, ජල විදුබලාගාර නරඹල විවිධ ක්‍රියාකාරකම් වලින් සමන්විත අලුත් අත්දැකීමක් ලබන විශේෂයෙන්ම දේශීය සංචාරකයන්ට අපි විවෘත කරලා තියෙනවා. ඔබ කැමති නම් අදම අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් බුක් කරගන්න පුළුවන් තමන්ට කැමති සංචාර බංගලාව. සංචාරක බංගලාවට යන ගමන් කියලා ගෙදර යන ගමන් කියන්නේ අපේ ඒ වගේම තියෙන මේ හෙළබොජුන් ජාලයක් අපේ කලාපවල. එතකොට දේශීය ආහාර ඉතා සහනදායී මිලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ගැමි රසට පැහැදිලිව මේ අපි දැන් ගැමි රසන හොයන්නේ. ඊට පස්සේ ඒ වගේම තියෙන අපේ දැන් මහවැලි ගත්තොත් එහෙම මෙතන නැති දෙයක් නැහැ. මහවැලි කලාපවල පිහිටලා තියෙනවා පැල තබන්. දැන් මේ කාලේ හැටියට පැලයක් හරි රෝපණය කරන ජාතික මෙහෙවරයන්නේ. එතකොට පැලයක් වගා කරන්න කැමති එක්කෙනෙක් ඉන්නවා නම් අපේ පැල තවරන්න ගිහිල්ලා ඒක මිලදී ගන්න පුළුවන් ඕන වර්ග පැලයක් තියෙනවා සාධාරණ මිලට. ඒ වගේම අපේ මම කලින් සඳහන් කරා වගේ මහවැලි ගොවි පොළවල් තියෙනවා. ඒ ගොවි පොළවල් වල සේස් අවුට්ලට් තියෙනවා. ඒ වෙයි පිරිසුදු අලුත් නැවුම් පළතුරු එළවලු අතිරේක භෝග තියෙනවා. කැමති එක්කෙනෙකුට එන යන ගමන් මිලදී ගන්න පුළුවන්. හොඳයි. දැන් ඔබතුමා සඳහන් කළානේ මේ ඔන්ලයින් බුක් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. වෙබ් අඩවියට යන්න ඕනේ. මම සඳහන් කරන්නම් වෙබ් ලිපිනය www.mahawali.gov.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා මේ සංචාරක ව්‍යාපෘතියත් හා බැඳුණු සේවය කොහොමද ඔබට ලබා ගන්න පුළුවන් කියලා මෙතුම මතක් කළා. ඊටාම සහනදායී මිලකට ලබා ගන්න පුළුවන් කියලා ඒ සේවාව ඔබට පුළුවන් ලොග් වෙලා බලන්න වෙබ්සයිට් එකට. දැන් අපි ගාමිණී මහත්මයාත් එක්ක කතා කරනකොට මහවැලි අධිකාරියත් එක්ක කොහොමත් වැඩිපුර මතක් වෙන ඉඩම් කියන කාරණාවනේ. එතනින් එහාට මේ ව්‍යාපෘතිය පළල් ඒ ලබා දෙන සේවාව විශාලයි. හැබැයි අපිට වැඩියෙන් මතක් වෙන්නේ තැන. මහවැලි ජනපදිකයන් කියලා කියන්නේ කවුද? සහ ඒ අයට කලින් ඉඩම් නොලැබී තිබුණාද? මොකක්ද මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔබතුමාලා නිරාකරණය කරලා තියෙනවද? අපි ඒ ගැන දැනගන්න කැමතියි. දැන් ඇත්තටම දැන් මහවැලිය කියන්නේ ලංකාවේ තිබුණ යෝධම සංවර්ධන ව්‍යාපාරය. මේ සංවර්ධන ව්‍යාපාර කරනකොට ඔබ දන්නවා පංචමහා ජලාශ හදන්න විශාල ශාස්ත්‍රීය බිම් ප්‍රමාණයක් යට වෙනවා. විශේෂයෙන් දුම්බර නිම්නයේ ඉඩම්, වික්ටෝරියා ජලාශයට, ඒ වගේම අනෙකුත් ජලාශ වලට විශාල ඉඩම් ප්‍රමාණයක් යට වුණා. එතකොට ඒ යට වෙච්ච ඒ පවුල් අපිට පදිංචි කරන්න ස්ථානයක් අවශ්‍ය වුණා. එතකොට මේ ඔය මං කියපු මහවැලි කලාපවල තමයි මේ අපේ මේ ඒ ජලාශවලට ඉඩම් යට වෙලා සංවර්ධන කාර්යයන්ට අත්පත් කරගත්ත ඉඩම් අහිමි වෙච්ච ජනතාව පදිංචි කරලා තියෙනවා. එතකොට ඒගොල්ලොත් අපේ මහවැලි ජනපදිකයන් කොටසක්. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා විශේෂයෙන් ඉඩම් නොමැති ජනතාව ලංකාවේ හුඟක් හිටියා. ඉතින් එතකොට හැම මිනිහෙකුටම ජීවත් වෙන්න ඉඩමක් අවශ්‍යයි තමයි මහවැලියේ අපි පාටිය. ඉතින් ඒකත් එක්ක අපි මේ ඉඩම් විශේෂයෙන් ජීවත් වෙන්න නියම ඉඩමක් නැති අයටත් විධිමත් ක්‍රමවේදයෙන් තෝරලා ඒ කලාපවල ඉඩම් දීලා තියෙනවා. ඒත් මේගොල්ලෝ තමයි අපි මහවැලි ජනපදිකයන් කියන්නේ. මහවැලියෙන් හැබැයි ඔබතුමී කිව්වා වගේ ඉඩමක් විතරක් නෙවෙයි. ඒක එයාගේ සමාජ ආර්ථික මට්ටම හදන්න අවශ්‍ය හැම සහයෝගයක්ම
කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපදෙස්, අවශ්‍ය තාක්ෂණය, අවශ්‍ය වෙනත් පහසුකම්, ඒ වගේ මේ සමාජාර්ථික මට්ටම හදන්න අවශ්‍ය ඉස්කෝල ටික, තැපැල් කාර්යාල ටික, එතකොට සමහර ඇතැම්මට වෙනත් රජයේ ආයතන සියල්ලම ගොඩනගලා තමයි අපි මේ මහල් ජනපද කියන සේවය කරන්නේ. හොඳයි. ඒ වගේ පුළුල් වැඩපිළිවෙලක් යටතේ විවිධාංශවලට සේවාව මහවැලි අධිකාරියෙන් ලැබෙනවා කියලා ලංකා මහත්මයා දැන් හරි සාමාන්‍යයෙන් කොහොමද දන්නේ නැහැ තරුණයින්ට ලබා දෙන ශක්තිය. තරුණ ව්‍යවසායකයෝ තරුණ ප්‍රජාව අමතක කරලා නැහැනේ මහවැලි අධිකාරිය. ඕන් වෙනුනත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා නේද? ඔව් ඇත්තම පැහැදිලිව තරුණයෝ කියන අපි දන්නවා අපේ අනාගතය. ඔය තරුණයන්ට විශේෂ අවධානයක් මහවැලි අධිකාරිය යොමු කරලා තියෙන විශේෂම ඔබ දන්නවා දැන් අපේ මහවැලි ජානපතිකයන්ගේ දෙවෙනි තුන්වෙනි පරම්පරාවේ තරුණ ජනතාව ඉන්නේ. විශේෂයෙන්ම පාසල් හැරගිය දුවදරුවන්ට වෘත්තීය පුහුණු NBQ මට්ටමේ වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීලා ඔවුන්ට සුදුසු රැකියා ගත කිරීමේ කටයුතු අපි ආරම්භ කළා තියෙනවා. වර්තමානයේ ඒක තවත් වර්ධනය කරන්න, ඒක කාර්යක්ෂම කරන්න ජාතික තරුණ සේවා සභාවත් සම්බන්ධ කළා. ගරු අමාත්‍යතුමාගේ උපදෙස් මත අපි ශීඝ්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ අවස්ථාවේදී පාසල් දරුවෝ සහ පාසල් හැරගිය දරුවෝ විශාල විදිහට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙමින් යනවා. එතකොට මහවැලි කලාපවල දරුවෝ රැකබලා ගන්න අපි විශේෂ ශක්තිමත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන වසර ගණනාවක් ඉඳලා මත්ද්‍රව්‍ය වලින් ඇතිවන්නා වූ විපත් හඳුනා දෙමින් ඒ කියන්නේ සමහර නගර තියෙනවා මත්ද්‍රව්‍ය නැති ඒ කියන්නේ දුම් පානය දුම් වැටියක්වත් අලෙවි කරන්නේ නැති නගර අපි නිර්මාණය කරමින් යනවා. ඒ වගේම අපි කිව්වා වගේ තරුණයන්ට තමයි අපි පළමු ස්ථාන දරුවන්ට සහ තරුණයන්ට විශේෂයෙන්ම අපි හඳුනාගත්ත සමහර තරුණයෝ ඉන්නවා ස්වයං රැකියාවලට කැමති. නමුත් ඔවුන්ට මේ ණයක් ගන්න බෑ. නමුත් විශේෂ ණය පාසුකම් වැඩපිළිවෙලක් මහවැලි අධිකාරිය යටතේ තියෙන ස්වයං රැකියාවක් කරන තරුණයෙකුට හරි තරුණයෙකුට හරි. ඒ වගේම ඔබ දන්නවා මේ අවස්ථාවේ ජාත්‍යන්තර විශාල අවස්ථාවක් තියෙනවා කොරියාවේ සහ ජපානයේ. එතකොට ඒ හන්දා කොරියාව සහ ජපාන විදේශ භාෂා පිළිබඳ පුහුණුවක් ලබා දීලා මේ තරුණ තරුණියන්ට විදේශ රැකියාව සඳහා යොමු කරන්න අපි වැඩසටහනක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ වැදගත් තරුණයන්ට සහ දරුවන්ට තොර විශේෂයෙන්ම මහවැලි බලප්‍රදේශවල මහා මාර්ග, ඇල මාර්ග, පාසල්, රෝහල් පද්ධති ඔක්කොම නිර්මාණය කරලා තියෙන අපි. එතකොට පාසල් වල යටිතල පාසුකම් සම්බන්ධනය කරලා ඒගොල්ලන්ට අවශ්‍ය පුස්තකාල පාසුකම්, පරිගණක පාසුකම් ලබා දීලා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු උනන්දු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට අපි ශිෂ්‍යත්ව ලබා දෙනවා අධ්‍යාපන ඉලක්ක සපුරා ගන්න. මේ හැම ආකාරයෙන්ම මහවැලි අධිකාරිය වැඩ කරන තරුණයෝ සහ අපේ දුවදරුවෝ වෙන්නේ. ඒ කියන්නේ අවසානයේ ਸਰව සම්පූර්ණ ජීවියෙක් බිහි කරන්න මහවැලි අධිකාරිය දක්වන මෙහෙය වචනෙන් කියා නිම කරන්න බැරි තරම් මේ ශක්තිය කවුන් සතුව තියෙනවා. අපි ඇත්තටම මේ මහවැලි අධිකාරිය ගැන මෙතෙක් කාලයක් එහෙම දැනුවත්ද කියලා සමහර වෙලාවට කෙනෙක්ට මේ කතාව අහගෙන ඉඳි හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ නාමයක් යටතේ සැපෙන සේවාවක් ගැන කතා කරද්දී ඔව් ඒකට යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. කලින් සඳහන් කළා වගේ 20-25 වර්ෂය දක්වා යම්කිසි අරමුණක තමයි ඒ අය ඉන්නේ. අපි ඒ ගැන කතා කරන්න සෝදානම්ින් ඉන්නවා. වෙලාවත් බලලා පුංචි විරාමයක්වත් අරගෙන ඇවිත්. එතවතුනි මහවැලි අධිකාරිය ඔබේ මගේ ජීවිතයට ශක්තියක් වෙන හැටි අපි කතා කරමින් හිටියේ. ඒ ව්‍යාපෘති හරහා ගොඩනැගෙන්නේ රටේ ජනතාවගේ ජීවිතය. ඒ කියන්නේ රටේ ජීවිතය. රට තමයි අවසානයේ ගොඩනැගෙන්නේ. අපි විරාමයට පෙර ලංකා බණ්ඩාර මහත්මයාත් එක්ක කතා කරමින් හිටිය තරුණ ව්‍යවසායකින්ට මහවැලි අධිකාරිය හරහා ලැබෙන සහයෝගය මොන වගේද කියලා. එතනින් කතාව නතර කරන්න සිද්ධ වෙන්නේ නැහැ හිතවතුනි. තරුණ ව්‍යවසායකින්ට ඉඩම් ලබා දීමේ ව්‍යාපෘතියකුත් මේ හා සමගාමීවම ක්‍රියාත්මක වෙන නිසා. ඒ ගැන තමයි අපි ගාමිණී මහත්මයාගෙන් අහන්නේ. මොකක්ද මේ ව්‍යාපෘතිය? හොඳයි. ඇත්තටම අපේ විශේෂ භාර ඇමතුමා ගෞරව චානල්සිංහ ඇමතුමා ඒ වගේම අපේ අමාත්‍යාංශ ලේකම්තුමා දස්චන්රාල්තුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා මේ හැකියාවක් තියෙන තරුණයන්ට රටේ අවශ්‍යතාවය අනුව ඒ අවශ්‍ය භෝග වර්ග වවන්න. විශේෂයෙන් රටේ වර්තමානයේ තියෙන තත්ත්වයක් එක්ක අපි ආර්ථික සංවර්ධන අවශ්‍ය භෝග වර්ග හඳුනගෙන විශේෂයෙන් බඩයිරිංගු, කව්පි, මුං ඇට, සෝයා වගේ විශේෂ භෝග වර්ග අවශ්‍ය වවන්න තරුණ ව්‍යවසායකයන්ට ඉඩම් දෙන්න. මේකදී අපි අක්කර 5 දක්වා ඉඩමක් තරුණ ව්‍යවසායකයන්ට දෙනවා. ඉඩම විතරක් නෙමෙයි මෙහිදී ඔවුන්ට ඒක ඉඩම සංවර්ධනය කරන්න අවශ්‍ය යටිතල පහසුකම් ටික, ජලය, ණය, තාක්ෂණ උපදෙස් ඒ සහන අතර සියල්ලමත් එක්ක මේක දෙන්න එමතුමා අදහස් කරලා තියෙනවා. ඉතින් මේකද විශේෂයෙන්ම හැකියාවක් තියෙන ඒත් ඒක කරගන්න ඉඩමක් නැති අපේ මහවැලි තරුණයන්ට
අපි අවශ්‍ය ඉඩම ඒකට අවශ්‍ය අනිකුත් පහසුකම් ඔක්කොම ලබා දීලා ඔවුන් හොඳ ව්‍යවසායකයන් කරන්න ඒ වගේම රටේ වර්තමාන අවශ්‍යතාවයට සරිලන විදිහට අවශ්‍ය භෝග නිපදවන ව්‍යවසායකයන් කරන්න තමයි අරමුණ තියෙන්නේ. ඔබතුමා සඳහන් කළ අපේ මහවැලි තරුණයන්ට කියලා. අපේ ගොවි සංවිධාන වල ශක්තිය කොහොමද කාර්යයට විශේෂයෙන්ම දැන් අපි අපේ පාටයක් අපේ මහවැලි කියන එක නැත්නම් මහවැලි අම්මා කියන එක. ඉතින් මේකෙදි ඒ විශේෂයෙන්ම දැන් අපි මහවැලියේ විශේෂයෙන්ම මූලික වෙන්නේ අපේ ගොවි මහතුරුන්ට ගොවි දුවදරුවන්ට. ඉතින් විශේෂයෙන්ම මේ අපි පදිංචි කර ගොවීන් ජනපදිකයන් ශක්තිමත් කරන්නේ මහවැලි ගොවි සංවිධාන හරහා. හැම විටම අපේ මූලික එකකයක් වෙන ගොවි සංවිධානය. ගොවි සංවිධානය තමයි මහවැලියේ නීති පද්ධති ක්‍රියාත්මක කරන කළමනාකරණය කරන ඒකකය. ඉතින් අපි හැම විටම ගොවි සංවිධාන බල ගැනීමට උන් දිරිමත් කිරීමට ක්‍රියාත්මක වෙනවා. මේ අධිකාරිය සතුව තියෙන මේ පුළුල් දැක්මත් එක්ක මොන අර්බුදයකදී වුණත් නොසැලී ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න ඕන නිශ්චිත ඉලක්කයක් තියෙනවා ලංකා බණ්ඩාර මහත්මයා. පසුගිය වර්ෂයේ ආරම්භ කළ මේ වාරි සෞභාග්‍ය ව්‍යාපෘතියත් මොවුන් යටතේ තමයි ක්‍රියාත්මක. ඔබ දන්නවද ඒ ගැන? ඉතින් කොහොමද මේ වෙන විට ඒ තත්ත්වය සහ වාරි සෞභාග්‍ය ව්‍යාපෘතියේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ දැන්? විශේෂයෙන්ම දැන් පසුගිය වසරේ අපි ආරම්භ කරා ජාතික වැඩසටහනක් විදිහට වාරික සෞභාග්‍ය වැඩසටහන විශේෂයෙන්ම වැව් 5000ක් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන. ඒ සඳහා විශේෂ දායකත්වයක් මහවැලි අධිකාරිය ලබා දීලා තිනවා. මහවැලි අධිකාරිය බලපදේශය තුල දැන්ට අපේ පරිපාලනයේ යටතේ ඍජුවම සම්බන්ධ වෙලා තියෙන වැව් 732ක් මේ සදා විශාල ජලාශය ඇතුළු අමුණු ඇතුළු. එතකොට අපි ගිය අවුරුද්දේ අපේ සැලැස්මේ සියලුම ඉලක්ක අපි සපුරා ගත්තා. මේ අවුරුද්ද අවසාන වෙන විට වාරි සෞභාග්‍යයේ මහවැලි අධිකාරිය පැත්තෙන් අපි තෝරාගත් වැව්වල කටයුතු අපි නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. නිම කරමින් අවසාන අධීරය තමයි ඉන්නේ. වාරි සෞභාග්‍ය වැඩසටහනට මහවැලි අධිකාරිය විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. හොඳයි. දැන් ගාමිණී මහත්මයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ඉඩම්. ඒ නිසා මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඔබතුමාගෙන් අහන්න ඕනේ. දැන් ඉඩම් ඔප්පු බෙදා දීමේදී කාටද ප්‍රමුඛතාවය හිමි වෙන්නේ? නැත්නම් කවුද සුදුසුකම් ලබන්නේ? කාටද ඉඩම් ලබා දෙන්නේ මහවැලි අධිකාරිය? විශේෂයෙන්ම දැන් අපි මේ ලංකාව තුළ ඉඩම් ලබා දීමේදී ක්‍රියාත්මක වන අනපනත් විශේෂයෙන් වැදගත් වෙන්නේ ඉඩම් සංවර්ධනාඥා පනතයි රටේ ඉඩම් පනතයි. මේ ඉඩම් පනත් දෙකේ තියෙන බලතල අනුව තමයි අපි ඉඩම් ලබා දෙන අය තෝරා ගන්නෙත් බෙදා දීම සිදු කරන්නේ. විශේෂයෙන්ම අපි ඉඩම් ලබා දීමට සුදුසු අය තෝරාගන්නේ ඉඩම් කච්චේරියක් කරා. ඉඩම් කච්චේරියක් කියන්නේ අපි මුලින්ම අපි ඉඩම් නැති අයට මේකට ඉදිරිපත් වෙන්න කියලා දැනුමත් කිරීමක් කරලා ඒ ප්‍රදේශයේ ඒක විධිමත් ක්‍රමවේදයක් යටතේ කට්ටිය තෝරගන්නවා. දැනට අපි විශේෂයෙන් මේ දෙන ඉඩම් අපි කිව්වොත් අපි එකක් තමයි වාරි ඉඩම. අපි වාරි ඉඩමක් කියන්නේ ජල පහසුකම් ලබා දෙන ඉඩමක්. ඒ වගේම පදිංචියට ලබා දෙන ඉඩමක් තමයි අපි පදිංචි ඉඩම කියලා තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව අපි සමහර වෙලාවට වර්ෂා පෝෂිත ඉඩමක් ලබා දෙනවා ජලය ලබා ගන්න බැරි තැන් වලට. විශේෂයෙන්ම අපි දැනට තියෙන පදනම තියෙන්නේ අපි වාරි ඉඩමක් නම් බොහෝ විට දෙන්නේ අක්කර 1.5ක බිම් ප්‍රමාණයක් තමයි. අපි අක්කර 1.5 කියන එකකේ තමයි පවුල් එකකකට යැපෙන්න ප්‍රමාණවත් වාරි ඉඩම කියලා හිතාගන්නේ. ඉතින් ඒ කලාපවල පදිංචියට බොහෝ විට අක්කර භාගයේ සිට පර්චේස් 20 දක්වා අපි ඉඩම් ප්‍රමාණයක් ලබන පදිංචිය සඳහා. එතකොට වර්ෂා පෝෂිත සාමාන්‍යයෙන් ඒ කලාපවල තියෙන ප්‍රමාණයට අක්කර 1.5කට ආසන්න ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ කියන්නේ එහෙම ඉඩම් ඔප්පු ලබා දීමේදී කොන්දේසි සහ එකඟතා මොනවද තියෙනවද? ඔව් විශේෂයෙන්ම අපි ගොවි පන්තියකට ලබා දෙන ඉඩමක් නම් ඒක දෙන්නේ ගොවි පන්තියට. එතකොට ගොවි පන්තිය කියන්නේ තමන් යැපීමේ මූලික විදිය වෙන්නේ කෘෂි කර්මාන්තය සහ ගොවිතැන. එතකොට ගොවි පන්තියට ලබා දෙන ඉඩමක් අපි ලබා දෙන්නේ ඉඩම් සංවර්ධන ආරක්ෂා පනත යටතේදී. එතකොට ඒ ඉඩම ඒ ගොවියට ඒ ගොවියාගේ දරුවන්ට ඒ දරුවන්ගේ දරුවන්ට යන ආකාරයට තමයි ගොවි පන්තිය තුලම අයිතිය තහවුරු තමයි ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන් මෙහෙම ලබා දෙන ඉඩමක් අපි අපේ අවසරයකින් තොරව පිට අයට විකිණීමට අවසර දෙන්නේ නැහැ. මොකද නැත්නම් අපි ඉඩම් අපේ අරමුණ මේ ඉෂ්ටු වෙන්නේ නැහැ. මොකද අපි ඒ ගොවි පන්තියට ලබා දෙන ඉඩමක් අපි විශේෂයෙන් ඉඩම මැනලා ඒ වගේම සමහරට තියෙනවා නම් දැව වාගේ ඉවත් කරලා ඉඩම මේ
මේ සංවර්ධනය කරලා ඒ හැම දෙයක්ම කරලායි දෙන්නේ. ඉතින් එහෙම දෙන ඉඩමක් අපි ගොවි පන්තිය තුලම රඳවා ගැනීමට තමයි උත්සාහ කරන්නේ. හැබැයි සව සමහර ඉඩම් දෙනවා ඉඩම් රජයේ ඉඩම් පන්ති. එතකොට ඒක ඒ ඉඩම් දෙන්නේ බදු ක්‍රමයට. ඒවට අපි සින්නක් කර අයිතියක් ලබා දෙනවා. ඊට අමතරව යම් කෙනෙක් ඉන්නවා නම් විශේෂ හැකියාවක් තියන අය ආයෝජනය කරන්න හැකියාවක් අය රටේ සංවර්ධනයට ආයෝජනයක් කරන්න හැකියාවක් තියෙන ඒගොල්ලන්ට රටේ සංවර්ධනයට අවශ්‍ය වෙන විදිහට මහා ටිකක් විශාල අක්කර 50 දක්වා හෝ ඊට වඩා ඒ ප්‍රමාණයට ආයෝජන ලබා දීමක් අපි කරනවා. දැන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට 100%ක් දෙනවා 100%ක් සතුටු කරන්න බෑ. එක එකයි විවිධ චෝදනා කරන්නත් පුළුවන්. ඔබතුමන්ලා ඉතා විශාල මෙහෙයක් සිදු කරන අතරතුරදී යම් කිසි දෙයක් වැරදියට වටහාගෙන සමහර කෙනෙක් චෝදනා කරනවා වෙන්නත් පුළුවන්. දැන් මහවැලි අධිකාරියේ මේ කරන විවිධ ව්‍යාපෘති හරහා පරිසරයට මෙන්න මේ වගේ හානියක් වෙනවා කියලා සමහර අය මැසිවිලි නගනවා චෝදනා කරනවා. හැබැයි පරිසරයට මොනතරම් ආදරයද කියන කාරණාව මේ සේවාව ලබා දීමේ වැඩපිළිවෙල ඇතුළේ අපිට පැහැදිලි. නමුත් ඒ චෝදනාවට පිළිතුරක් දෙන්න ඕනේ. පරිසර සංරක්ෂණයට මහවැලි අධිකාරිය ලොකු මෙහෙයක් දක්වනවා නේද? ව්‍යාපෘතිවලදී පරිසරය ගැන වැඩියෙන් හිතනවා නේද? විශේෂයෙන්ම ඇත්තම මහවැලි ව්‍යාපාරයක් කියන්නේ පරිසර හිතකාමී සම්බන්ධ ව්‍යාපාරයක්. මේ මහවැලි ව්‍යාපාරයේ මහවැලි ගඟ ගත්තොත් එimhe ලංකාවේ භූමි ප්‍රමාණය 6න් එකක්. මහවැලි ගඟට පෝෂක ප්‍රදේශයට අයිති වෙනවා. ඒතර මහවැලි ගඟ සහ අතුගංගා ආශ්‍රිත පරිසර පද්ධති ඊට පස්සේ අපේ අප කැච්මන්ට් ඒරියා එක කියනවා ඉහළ ජලාධාර ප්‍රදේශ සහ පහළ නිම්න ප්‍රදේශවල සියලුම පරිසර සංරක්ෂණ කටයුතු සඳහා වෙනම අංශයක් පිහිටලා තියෙන පරිසර අංශය කියලා. ඒගොල්ලෝගේ විශේෂ වැඩසටහන් මේ වසර 50 තුළම මේ පරිසරය ආරක්ෂා කරමින් පාසල් දරුවෝ සම්බන්ධ කරලා ප්‍රජාව සම්බන්ධ කරලා විශේෂයෙන්ම ජාතික වනගහනය වැඩි කරන්න සුවිශේෂ දායකත්වයක් අපි ක්‍රියාත්මක කරනවා මේ පරිසර අංශය හරහා. විශේෂයෙන් පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් එහා සමගාමීව ක්‍රියාත්මක වෙනවාද? පැහැදිලිව අපි ඇත්තෙම අපි පාසල් දරුවෝ එක්ක වෙනම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ගත්තොත් එimhe පාසල් දරුවෝ සම්බන්ධයෙන් පාසල්වලත් තියෙනවා පරිසර නියමු කියලා. වෙනම කණ්ඩායම් බාල දක්ෂ වගේ. පරිසර නියමු කණ්ඩායම් තියෙන. එතකොට ඒ දුවා දරුවෝ එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලොත් එක්ක ව්‍යාපෘති පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනවා. ඔවුන් නිෂ්පාදනය කරන පැල අපි මිලදී ගන්න අපේ පැල තවාන් වලට. ඒ වගේ ඔවුන් සමග ජාලගත වෙලා මේ පරිසරය ආරක්ෂා කරන්න අපි නිරන්තරයෙන්ම මහවැලි අධිකාරිය විදිහට කටයුතු කරනවා. දැන් ගාමිණී මහත්මයා සමහර වෙලාවට ජනතාවට මොනතරම් සේවය කළා සමහර වෙලාවට ජනතාවයි අධිකාරියක් ගැටෙන තැන් තියෙනවානේ. ඒක සාමාන්‍ය අපි දකින අත්දැකීමක්. දැන් මේ අනවසර පදිංචි වීම වලින් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට මොකක්ද කරන ක්‍රියාපිළිවෙල මේ යම්කිසි සාධාරණ තීන්දුවක් ගන්න මහවැලි අධිකාරිය මේ වෙලාවට මොකද කරන්නේ? ඔව් දැන් විශේෂයෙන්ම අපි කලින් කිව්වා වගේ මහවැලි අධිකාරියේ ඉඩම් පරිපාලන ඉතාමත් සංවිධානාත්මක ව්‍යුහයක්. අපි විශේෂයෙන්ම හොඳ සැලසුමක් යටතේ දැන් අපි ලොකු ඉඩමක් ගත්තොත් ඒකේ අපි මිනිසුන්ට පදිංචියට ඉඩම් කොටසක් වෙන කරලා තියෙනවා ප්‍රදේශයක්, වාරිම් පහසුකම් දෙන වෙනම ප්‍රදේශයක් තියෙනවා, රක්ෂිත වලට වෙනම ප්‍රදේශයක් තියෙනවා, පොදු පහසුකම් වලට වෙනම ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඒ වගේ ඉතාම සැලසුම් සහගතව මේක සැලසුමක් ඇතුව තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් දැන් සමහර අවස්ථාවල අපි ওই රක්ෂිතයක් වගේ දෙයක් වෙන් කරපුව තැනක විශේෂයෙන් අපි අලමාර්ක් රක්ෂිතයක් තියෙන්න ඕනේ. සමහරට ගමේම කැලෑ කොටසක් තියෙන රක්ෂිතක් වගේ තියෙන්න ඕනේ. ඒවා සමහර වෙලාවට අනවසර අල්ලා ගැනීම තියෙනවා. ඉතින් එහෙම අනවසර අල්ලා ගැනීම වුණොත් අපේ විශේෂයෙන් ඇලමාර්ග වලට හානි වෙන්න පුළුවන්, රක්ෂිතයට හානි වෙන්න පුළුවන්. මොකද ඒවා අපි අනාගත පරපුර වෙනුවෙන් වෙන් කරලා ශ්‍රී ලංකා මහත්යක වගේ අපි පරිසරය ගැන ඉතාම සැලකිලිමත් වෙනවා. ඉතින් අර වගේම තමයි අපි ක්‍රියාත්මක කරන අපි ඊටාම සක්‍රිය නීතිකමය ක්‍රියා 50ක් තියෙනවා ක්‍රියාත්මක කරන්න මෙහෙම අනවසර අල්ලා ගැනීම වලට. එහෙම අනවසර අල්ලා ගැනීමක් වුණොත් අපි අනවසර කරු දැනුවත් කරලා මෙතන මේක කරන්න එපා කියලා නීති මාර්ගයෙන් එයා ඉවත් කිරීමට කටයුතු කරනවා. හැබැයි ඉතින් ඒ වෙනුවට යම් කිසි ලාක ඉඩමක් දෙන්න පුළුවන් නම් අපි ඒකට පුළුවන් තරම් ඉඩමක් දෙනවා. ඒ වගේම මට තවත් අර ලංකා මහත්තයා කරපු පරිසර එක ගැන තව මතක් කරන්න ඕනේ. අපේ තවත් ඔය විශේෂයෙන් මොකද පරිසර ක්‍රියාකාරකම් වලදී අපේ දරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත්. අපේ තියෙනවා ඔය තුරු ඉතුරුම් කියලා වැඩසටහනක් පරිසර එකට දරුවෝ සම්බන්ධ වෙන්න. ඒකෙදි පාසල් දරුවෝම තමයි අපි පැල හදන්න හිතවන සම්බන්ධ කරගන්නේ. හැබැයි ඒගොල්ලෝ හදන ඒ පැලේ වෙනුවෙන් දිරිමත් කිරීමට යම් මුදලක් ඒගොල්ලන්ගේ බැංකු ගිණුමකට අපි තැන්පත් කරනවා. තැන්පත් කළා ඒගොල්ලෝ දිරිමත් කරනවා. ඒකත් හොඳ වැඩසටහනක් අපේ. ඔව් වැඩසටහන බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. මහවැලි අධිකාරියේ ඉදිරි දැක්ම මම විටින් විට මතක් කළා 2025 වර්ෂය වෙනකොට යම්කිසි ඉලක්කගත අරමුණක් තියෙනවා කියලා. හැබැයි ලංකා බණ්ඩාර මහත්මයාට තමයි මැනවින්ම කියන්න පුළුවන් වෙන්නේ මොකක්ද මේ ඉදිරි සැලසුම් වල තියෙන ඉදිරි අරමුණු? ඇත්තෙන්ම අපි සැලැස්මක් මත තමයි මහල් සම්බන්ධ ව්‍යාපාරය ආරම්භ
කරෙත් දැන්ට ඉදිරියට ගමන් කරන්නේ. දැන් 2025 වෙනකොට අපේ අධ්‍යක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව ඩබල් කන්සෙප්ට් එක මත අපේ සැලසුම් තියෙන විශේෂයෙන්ම ගොවියන්ගේ ආදායම මට්ටම දෙගුණ කරන්න, ඊට පස්සේ මහවැලියෙන් ජාතික ආර්ථිකයට එකතු කරන දායකත්වය දෙගුණ කරන්න, ඊට පස්සේ මහවැලියේ ආදායම දිගුණයක් කරන්න. මේදී විශේෂයෙන්ම තවදුරටත් 2025 වෙනකොට තවදුරටත් මහවැලිය භාණ්ඩාගාරය මත යැපෙන ආයතනයක් නොවි ලාභදායී ආයතනයක් බවට පත් කරගන්න තියෙනවා. මහවැලි අධිකාරියේ ජාතික මට්ටමේ ප්‍රධාන සැලසුම් තියෙන දීර්ඝකාලීන සැලසුම් කීපයක් ඔබ දන්න විදිහට මහවැලි සුවිශාල ජලාශවල ජල ධාරිතාවය පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා දීර්ඝකාලීනව. ඒ වගේම ජාතික විදුලි බල පද්ධතියට අපේ දායකත්වය වැඩි කරන්න. ඊට පස්සේ ජල කළමනාකරණය පැත්තෙන් අවශ්‍ය කන්ට්‍රිබියුෂන් එක වැඩි විශේෂයෙන්ම කෘෂිකර්ම හා සත්ත්ව පාන්න වලින් ජාතික ආර්ථිකයේ දායකත්වය වැඩි කරන්න. ඒ වගේම පරිසර සංරක්ෂණය කරන්න. ඒ වගේම මහවැලි අපේ ප්‍රධාන අරමුණ තමයි මහවැලි ජානපදිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ. අපි මොනා කරත් වැඩක් නැහැ ඒගොල්ලෝගේ ජීවන මට්ටම ඉහළ ගියේ නැත්තම්. අපේ අවසාන ඉලක්කය වෙන්නේ ආයතනයක් විදියට අපේ දැක්ම තියෙන්නේ අපේ මහවැලි ජානපදිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම තමයි අපේ සියලුම සැලසුම් වල අවසාන ප්‍රතිඵලය. රටක් තුල රාජ්‍යයක් අපේ මහවැලිය මෙතු මන් දෙපළම මතක් කළා වගේම මේ අපේ මහවැලිය අපේ ජනතාවට මේ කරන මෙහෙයත් එක්ක අපේ රට දියුණු කරන්න ශක්තිය තමයි තියෙන්නේ. ඒ තුල දැනුවත් වීම තුල අපි නොදැනුවත්ව කරන යම් යම් ක්‍රියාකාරකම් වලින් මෙට බාධාවක් වෙනවා නම් ඒක මගහැර ගන්නත් හිතවතුනි අවස්ථාවක් තියෙනවා නේද? ඉතින් මහවැලි අධිකාරිය කරන මේ සේවය වෙනුවෙන් අපේ ප්‍රණාමය. අපි අද කතා කරන්න කැඳවගත්තේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ සැලසුම් හා නියාමන ලංකා බණ්ඩාර මහත්මයාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ඉඩම් ගාමිණී ගුණවර්ධන මහතාට බොහොම ස්තුතියි. බොහොමයක් දැනුවත් වුණා. අපි යලි දවසක මුණ ගැසෙමු. එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහණය ඒ ව්‍යාපෘති වෙනුවෙන් සුබ පැතුම් අපි එකතු කරන බොහොම ස්තුතියි. අයබෝවන්. අපි හිතවතුනි පුංචි විරාමයක් ලබාගෙන නැවත ඔබත් එක්ක එකතු වෙනවා. QR කෝඩ් එක ගැන මොකද හිතන්නේ? QR කෝඩ් එක නිසා මොකක් හරි පහසුවක් වුණාද? තෙල් ගහන්න පොලිමේ හිටිය අය නම් දැන් මේ වෙලාවේ උත්තර දෙනවා. ඒ උත්තරවලට ප්‍රති උත්තර දෙන්න අපි එන්නේ පුංචි විරාමයක් අරගෙන. රැඳී සිටින් අප සමගම